නම් හොඳින් අහන්න. සම්මා දිට්ඨිය පිළිබඳ කරගෙන ලබන ධර්ම දේශනා මාලාවේ ගිය වාරයේදී අපි ප්‍රකාශ කළේ උපාදාන සමුදය උපාදාන නිරෝධ සහ උපාදාන නිරෝධ ගාමිනී පටිපදාව කියන කරුණයි. තවත් ආකාරයකින් සම්මා දිට්ඨිය විස්තර කළ හැකිද කියලා සරියුත් ස්වාමීන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයට පුළුවන් වෙන්නේ කියලා මේ ආකාරයෙන් උන්වහන්සේ පිළිතුරු අදාළා. යතෝකෝ අවසෝ අවේශාවකෝ තණ්හංච පජානාති තණ්හා සමුදයංච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති යත්තාපිකෝ අවසෝ අවේශාවකෝ සම්මාදිට්ඨිය හෝති උජුබතාස දෙත්තේ ධම්මේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ යන සද්දන්නන්ති කියලා. යම් අවස්ථාවකදී මේ ආර්ය ශ්‍රාවකයන් තණ්හාවක් දකිනවා නම් තණ්හා සමුදයක් දකිනවා නම් එලෙසින්ම තණ්හා නිරෝධය සහ තණ්හා නිරෝධගාමිනී පටිපදාව දකිනවා නම් එවැනි කෙනෙක් මාර්ගඵල සාක්ෂාත් කරලා ධර්මයේ පිළිබඳ නොසලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා සම්මා දිට්ඨිය ඉද්ධ කරගත්තු කෙනෙක් වෙනවා. පතමාපනාවසෝ තණ්හා මොකක්ද එවැත්නි තණ්හාව කියන්නේ? චෛමේ ආවසෝ තණ්හා කාය මේ තණ්හාවේ කොටස් හයක් තියෙනවා එවැත්නි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවා පිළිබඳ තියෙන තණ්හාවේ ඒ කොටස් හය තමයි තණ්හාව කියලා මෙහිදී උන්වහන්සේ දැක්වේ. කතමෝ තණ්හා සමුදය තණ්හා සමුදය මොකක්ද? වේදනා සමුදය තණ්හා සමුදය වේදනාව තමයි තණ්හාව ඇතිවීමේ හේතුව. කතමෝ තණ්හා නිරෝධෝ මොකක්ද තණ්හා නිරෝධය කියන්නේ? වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ වේදනාව නිරුද්ධ වීමෙනුයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. කතමාච්ච වේදනා නිරෝධ ගාමිනී පටිපදා වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මොකක්ද? අය මේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී පටිපදා මේ වේදනාව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශ්‍රේයතිදම් ඒ කියන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සහ සම්මා සමාධි කියන අංගාට ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කරන යතෝකෝ අවසෝ අවේශාවකෝ එවං තණ්හංච පජානාති එවං තණ්හා සමුදයංච පජානාති එවං තණ්හා නිරෝධංච පජානාති එවං තණ්හා නිරෝධගාමිනී පටිපදංච පජානාති මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකේ තණ්හාව තණ්හා සමුදයත් තණ්හා නිරෝධයත් තණ්හා නිරෝධගාමිනී පටිපදාවත් සම්විතක දැනගන්නවා නම් සෝ සම්බසෝ රාගාංශයන් පහය පටිඝාංශයන් පටිවිනෝදෙත්වා මේ රාගාංශයත් පටිඝාංශයත් සම්පූර්ණයෙන්ම නැති කරලා අස්මේති දිට්ඨිමානාංශයන් සමූහනිත්වා අස්මිමානයේ සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යං පහය විද්‍යං උපාදිත්වා අවිද්‍යාව නැති කරමින් විද්‍යාව උපදවාගෙන දිට්ඨිය ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති මේ ජීවිතයේදීම දුක කලවර කරනවා මෙතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා කියලා ඒ විදිහට බුදුහාම මේ සරියුත් ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු වදාළා. මේක ප්‍රථම දේශනාවේදී මෙයට තණ්හාව කියන එක විස්තර කළා. ඒක නිසා අද ඒ ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඒකට තණ්හා සමුදය වශයෙන් දක්වන්නේ කුමක්ද? වේදනා සමුදය තණ්හා සමුදය වේදනාව තමයි තණ්හාව ඇතිවීමේ හේතුව. වේදනාව කියන්නේ බුදුරජාණන් වහන්සේ සමහර වෙනත් තැන් සූත්‍රවල දක්වලා තියෙනවා වේදීතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති කිංච වේදේති සුඛම්පි වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම සුඛම්පි වේදේති කියන පාඩේ. විඳින නිසායි මම වේදනාව කියලා ප්‍රකාශ කරන්නේ මොනවද මේ විඳින්නේ? සැප හෝ දුක් හෝ මඳහත් හෝ කවර හරි විඳීමක්. ඒ විඳීමකදී ඇතිවීමෙන් පැවතීමෙන් නැතිවීමෙන් යන ක්‍රියාදාමයට තමයි මම විඳිනවා මගේ වේදනාව කියලා වෙන කෙනෙක් හිතන්නේ. එතකොට මේ වේදනාව විවිධාකාරයෙන් ප්‍රභේදගත කරලා බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල දක්වලා තියෙනවා. බහු වේදිනී සූත්‍රය, පුන්න සූත්‍රය වැනි සූත්‍රවල එහිදී වේදනාව ආකාර දෙකකින් දක්වන්නට පුළුවන් කායික වේදනා සහ චේතසික වේදනා කියලා. කායට දැනෙන වේදනා තියෙනවා. ඒ වගේම චිතට දැනෙන වේදනා තියෙනවා. සැපෝ දුක්ඛෝ මඳාතෝ කවර වේදනාවක් හරි.
ඒ වගේම මේ වේදනාව තුන් ආකාරයකින් විස්තර කරන්නට පුළුවන්. සුඛ, දුක්ඛ, උපේක්ඛා කියලා. සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා. උපේක්ඛා වේදනාවටම තමයි අදුක්ඛම සුඛ වේදනාව කියලා කියන්නේ. වේදනාව තව පස් ආකාරයෙන් දක්වලා තියෙනවා. සුඛ, සෝමනස්ස, දුක්ඛ, දෝමනස්ස, උපේක්ඛා කියලා. සුඛ වේදනාවයි කියලා කියන්නේ කායට දැනෙන සුඛයට. සෝමනස්ස වේදනාව කියන්නේ මනසට දැනෙන සුඛයට. සුඛ වේදනාවට. ඊළඟට දුක්ඛ වේදනාව කියන්නේ කායට දැනෙන දුක්ඛ වේදනාවන්ට. දෝමනස්ස වේදනා කියලා මෙහිදී හඳුන්වන්නේ මනසට දැනෙන දුක් වේදනාවලට. උපේක්ෂා වේදනාව කියන්නේ මඳහත් වේදනාව. මේ ආකාරයෙන් වේදනාව කොටස් පහකින් විස්තර කරන්නට පුළුවන්. වේදනාව කොටස් 6කින් විස්තර කරලා දක්වන්නට පුළුවන් බව බුදුහාමුදුරුවෝ දක්වනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පස්සජා වේදනා වශයෙන්. මේ සම්පස්ස කියන වචනේ මේට කනට පුරු වචනයක්. ඇහැ ගැන කතා කරනවා නම් චක්කුංච පටිච්ච රූපේච උප්පජේ චක්කු විඤ්ඤාණං තෙන්නං සංගති චක්කු සම්පස්සෝ පස්සපච්චය වේදනා. ඇහැයි රූපයයි කියන කොටස් දෙක නිසා චක්කු විඤ්ඤාණය ඇති වෙනවා. එතකොට ඇහැ රූපය චක්කු විඤ්ඤාණ කියන කොටස් තුනට චක්කු සම්පස්සේ කියනවා. මේ චක්කු සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. ඊළඟට සෝතංච පටිච්ච සද්දේච උප්පජේ සෝත විඤ්ඤාණං තෙන්නං සංගති සෝත සම්පස්සෝ පස්සපච්චය වේදනා. කනයි ශබ්දයයි නිසා සෝත විඤ්ඤාණය ඇති වෙනවා. ඒ කන ශබ්දේ සෝත විඤ්ඤාණය කියන කොටස් තුනේ එකතුවටයි සෝත සම්පස්සේ කියන්නේ. මේ සෝත සම්පස්සේ නිසා වේදනාවක් ජනිත වෙනවා. මේ විදිහට අනිත් ඉන්ද්‍රියන්ට උන්වහන්සේ ඒ කරුණ විස්තර කොට වදාරලා තිබෙනවා. මේ ඇයිට ඒ කරුණ දෙක කීවාට පස්සේ අනිත් ඉන්ද්‍රියන් ගැන තේරුම් ගන්න පුළුවන් ශක්තිය තිබෙන්න ඕන. ඒකට ඇහැට රූපයක් දැක්කාට පසුව ඇතිවෙන චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන වේදනාවට තමයි චක්කු සම්පස්සජා වේදනා කියන්නේ. චක්කු සම්පස්සේ තුලින් නැත්නම් චක්කු සම්පස්සේ නිසා ඇතිවුණු වේදනාව කියන අර්ථයයි චක්කු සම්පස්සජා වේදනා කියන වචනේ තේරුම. කනට ශබ්දය ඇතුළේ ඇතිවෙන සෝත සම්පස්සේ තුලින් සෝත සම්පස්සේ නිසා පහළ වෙන වේදනාවයි සෝත සම්පස්සජා වේදනාව. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනීම නිසා ගහන සම්පස්සේ ඇති වෙනවා. ඒ තුළින් ගහන සම්පස්සජා වේදනාව ඇති වෙන ආකාරයත් දිවට රසක් ගෑවුනාට පස්සේ ජීවා සම්පස්සේ ඇති වෙනවා. ඒ තුළින් ජීවා සම්පස්සජා වේදනාව ඇති වෙන අයුරුත් කයට ස්පර්ශයක් හමු වීම නිසා කාය සම්පස්සේ දැනිත වීම තුළින් ඇති වෙන කාය සම්පස්සජා වේදනා ඇති වෙන ඇති. ඒ වගේම මනසට යම් යම් ධම්මාරම්මන හමුනාට පස්සේ මනෝ සම්පස්සේ පහළ වීමෙන් ජනිත වෙන මනෝ සම්පස්සජා වේදනා උපදින ආකාරයක් කියන කරුණු මේකට දැන් තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. එතකොට ඒ විදිහට වේදනාව 6 ආකාරයකින් උන්වහන්සේ පෙන්වන කළා. මේ වේදනා 6ම 18 ආකාරයකින් උන්වහන්සේ දක්වනවා. ඇහැට රූපයක් පෙන්වනාට පසුව චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙන්නට පුළුවන්. සැප වේදනාවක් වශයෙන් හෝ දුක් වේදනාවක් වශයෙන් හෝ එහෙමත් නැත්නම් මඳහත් වේදනාවක් වශයෙන්. එතකොට එතන චක්කු සම්පස්සජා වේදනාව ආකාර 3ක්. ඒ චක්කු සම්පස්සජා වේදනාවේ ආකාර 3ක් තියෙනවා. සැප දුක් මඳහත් කියන. අනිත් ඒවත් එමය සෝත සම්පස්සජා වේදනාවේ ආකාර 3ක් තිබෙනවා. මේ විදිහට ඉන්ද්‍රිය 6න් වැඩි වුණාම අර 6 ආකාර වේදනාව 18 ආකාරයක් වෙනවා. මේ 18 ආකාර වේදනාවම බුදුරජාණන් වහන්සේ දක්වනවා 36 ආකාරයකින් මේක විස්තර කරනවා කියලා. ඒ 18 ආකාර වේදනාව සාංශ වේදනා සහ නිරාංශ වේදනා කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් වැඩි කරපුවම 36 ආකාරයක් වෙනවා. සාමිෂ වේදනා කියන එකෙන් අදහස් කරන්නේ ලෝකාමිෂ පටිසංයුතයන් වේදනාවක් තියෙනවා නම් අන්න ඒකට ලෞකික සැප සම්පත් ලෞකික දේවල් ආදී සම්බන්ධයෙන් පහළ වෙන ඒ සැප හෝ දුක් හෝ මඳහත් වේදනාවලට තමයි සාමිෂ වේදනා කියලා කියන්නේ. මේ සාමිෂ වේදනාවටම බුදුරජාණන් වහන්සේ දක්වනවා ගේහසිත වේදනාව කියන වචනය. ඒ දෙකම එක මාර්ගයක් දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට ඒ කාමිෂ වේදනාවට අමතරව නිරාමිෂ වේදනාවක් තියෙනවා. නිරාමිෂ වේදනාව කියන එකෙන් අදහස් කරන්නේ ලෝකාමිෂ දේවල් වලින් තොරව පහළ වෙන වේදනාවල් වල. දැන් අපි හිතමු කෙනෙක් ධ්‍යානයකට සමවැදිලා ඒකේ තියෙන සුඛ ආස්වාදයේ සුඛ වේදනාව අත්දකිනවා.
එතන සාමිෂ වේදනාවක් නෙවෙයි කියන්නේ නිරාමිෂ වේදනාවක්. නැත්තම් පරිසම්වතට සමවැදිලා ඒ පරිසම්වසුව අත්දකින්න ඒ වෙලාවේ තියෙන්නේ නිරාමිෂ සුඛ වේදනාවක්. ඒ වගේම තමයි ওই නිරාමිෂ දුක් වේදනාවක් පහළවන්නට පුළුවන් භාවනා කරන විට. සමහරවිට මෙතෙක් කල භාවනා කළ ප්‍රතිඵලයක් ගත්තේ නෑ නේද කියලා එහෙම දුක් වේදනාවක් මානසික වශයෙන් ඇති වෙන්නත් පුළුවන් දෝමනස්යක්. ඒවා නිරාමිෂ දුක් වේදනා. මේ විදිහට සාමිෂ වේදනා සහ නිරාමිෂ වේදනා වශයෙන් නැත්නම් ගේහසිත හා නෙක්ඛම්මසිත වේදනා වශයෙන් අර කලින් කියපු 18 දෙකකින් ඒ කොටස් දෙකෙන් වැඩි වුණාම 36 ආකාරයක් වань. නෙක්ඛම්මසිත වේදනා කියන්නේ නිරාමිෂ වේදනාවට කියන වෙනත් වචනයක්. මේ 36 ආකාර වේදනාවම අතීත අරමුණු ඒ අතීත අරමුණු අරගෙන ඇති වෙන්නත් පුළුවන්. ඒවා අතීත අරමුණු එල්බගෙන ඒ ආකාරයෙන් වේදනාව ජනිත වෙන්නත් පුළුවන්. අනාගතයේ දකින්නට හෝ අසන්නට ආදී වශයෙන් අපිට හමුවන්නට යන අරමුණු ගැන සිතලා වේදනාවක් ඇති කරගන්නත් පුළුවන්. දැන් පවත්නා වර්තමානික වශයෙන් පවත්නා වූ අරමුණු තුළින් වේදනාවක් ඇති වෙනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන කාල තුනට අනුව බැලුවාම අර වේදනා 36 වේදනා 108ක් වෙනවා. මේ විදිහට වේදනාව විවිධාකාරයෙන් ප්‍රභේදකට කරලා දක්වලා තියෙනවා. මේ වේදනාවයන්ගේ ප්‍රභේදයන් දැකීම සම්මා දිට්ඨියක් නිවැරදි දැක්මක්. එතකොට මේ වේදනා පත්‍ය තණ්හා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙන්න සූත්‍රයේදී වේදනා සමුදය තණ්හා සමුදය කියලා දක්වලා තිබෙනවා. වේදනාව නිසායි තණ්හාව ඇති වෙන්නේ. මේ කරුණ මේකට ඒ තරම් අපහසු නැහැ තේරුම් ගන්නට. විශේෂයෙන්ම සුඛ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙන ආකාරය පහසෙන්ම තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. දැන් ඇහැට රූපයක් දැක්කා කියලා අපි හිතමු. මේ රූපය දැක්කාට පස්සේ ඒ රූපයේ ප්‍රිය එකක් නම් මනාප එකක් නම් තමා ඇලුම් කරන එකක් නම් මේක හොඳයි කියලා හොඳ රූපයක් කියලා සංඥාවක් ඇති වෙනවා. ඒක නිසාම ඒ රූපේ තුනේ දැකීම නිසා තමන්ට ආස්වාදයක් ගෙන දෙනවා, සුඛ ආස්වාදයක්. මේ සුඛ වේදනාව ඇති වුණාට පස්සේ ඒ සුඛ වේදනාව ගෙන දුන්නේ ඇහැට දැකපු ඒ රූපේ තුලින් නිසා ඒ රූපේට ආශාවක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට තමයි රූප තණ්හා කියලා අර කලින් තණ්හාවේ කොටස් 6ක් අපි ප්‍රකාශ කළේ. ඒ තණ්හාව ඇතිවන්නේ රූප තණ්හාව, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන කොටස් 6න් රූප තණ්හාව ඇතිවන්නේ මොන ඒ ආකාරයට. ඇහැට රූපයක් දැක්කා, රූපේ දැක්කාට පස්සෙ සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සුඛ වේදනාව ඇහැට දැකපු රූපේ නිසා ජනිත වූ බැවින් ඒ රූපේට ආශා කරනවා. ඒක නිසා රූප තණ්හාවක් ජනිත වෙනවා. කනට ශබ්දයක් ඇසුණාට පස්සෙ ඒ ශබ්දය තුළින් යම තමන්ට මිහිරි ආස්වාදයක් ලැබෙනවා නම් සුඛ වේදනාවක් ජනිත වෙනවා නම් ඒ සුඛ වේදනාව ඇති කර දුන්නේ ඒ ශබ්දයේ තුළින් නිසා ඒ ශබ්දයට ආශා කරනවා. ඒ ආකාරයෙන් තමයි ශබ්ද තණ්හා කියන එක ඇතිවන්නේ. මේ විදිහටයි ගන්ධ සුවඳ දීවට දැනෙන රස, කායයට දැනෙන ස්පර්ශ, මනසට දැනෙන විවිධ අරමුණු කියන ශේෂ අරමුණු පිළිබඳවත් ඇති වෙන තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී. එතකොට සුඛ ආස්වාදයක් ගැනීම තුළින් ඒ අරමුණු කෙරෙහි තණ්හාවක් සමාගයේ සිත තුළ ජනිත වෙනවා. මේදී පැහැදිලිවම මේ තේරුම් ගත යුතු කරුණක් තිබෙනවා. ඒක තමයි තමන් මේ ආශා කරන්නේ නැත්නම් තමන්ගේ සිත තුළ තණ්හාව ජනිතවන්නේ මේ බාහිර අරමුණු කෙරෙහි නෙවෙයි, තමාගේ සිත තුළ පහළ වෙන සුඛ වේදනාව කෙරෙහි කියන කරුණ. දැන් ඇහැට රූපයක් දැකලා සුඛ වේදනාවක් ජනිතවන්නේ නැත්නම් ඒ ඇහැට පෙනෙන රූපේ කෙරෙහි කිසිම ආශාවක් අපිට ඇතිවන්නේ. අපි හිතමු ඒතරම් ප්‍රියමනාප භාවයක් නැති නිකන් කැත වාගේ රූපයක් අපිට ඇහැට දැක්සනේ වෙනවා කියන්නේ. අපිට ඕක නැවත නැවත බලන්න හිතෙන්නේ නැහැ. කිසිම එක බලන්නට රුචිකත්වයක් ප්‍රියමනාප භාවයක් ඇති වෙන්නේ නැහැ. කිසිම ආකාරයෙන් ඒ රූපේ කෙරෙහි ආශාවක් ඒක නිසා කෙනෙකුට ජනිතවන්නේ. එහෙම නෙවෙයි. ඒ කියන්නේ පැත්ත. ඇහැට ප්‍රිය රූපයක් නම් දකින්නේ ඒ ප්‍රිය රූපේ තුලින් සම්බන්ධ සුඛාස්වාදයක් ලැබෙනවා. ඒ රූපේ නැවත නැවත බලන්නට ආශාවක් ඇති වෙනවා. නැත්නම් ඒ රූපේ ලබා ගන්නට ඕන කියලා ආශාවක් ඇති වෙනවා. නැත්නම් ඒ රූපේ දැක දැක ඉන්නට ඕන කියලා ආශාවක් ඇති වෙනවා. විවිධ ආකාරයෙන් ආශාව ඒ විදිහට ඇතිවන්නට පුළුවන්. මේ විදිහටමයි ශබ්ද පිළිබඳ, ගන්ධ සුවඳ, රස ආදී අනිත් වෙන අරමුණු පිළිබඳව. ඉතින් මේ රූප ආදී අරමුණු පිළිබඳ පහළ වූ තණ්හාව යම් හේකින් නිරුද්ධ වෙලා ගියා නම්
එතකොට ඒ ආශාව පිහිටන්නේ ඒ ආශාවට තිබෙන්නට හැකියාවක් නැහැ. අපි හිතමු කෙනෙක් දැකලා මේ සුඛ ආස්වාදයක් විඳීම තුළින් Taman ඒ රූපයට ආශා කර හිටියයි කියලා. මේ මේකලා ටික කාලයක් යනකොට මේ රූපය Tamanට ආස්වාදයක් ගෙන නොදෙන ධර්මයක් බවට පත් වුණොත් කවර හේතුවක් හරි නිසා ඒ මොනොත් එහෙම ඒ රූපයට කලින් වගේ Taman ආශා කරන්නේ. ඒක නිසා තමයි ඔය විවාහ ජීවිත ගත කරන අයම ඒවා නැති කරගන්නට කටයුතු කරන්නේ. ওই විදිහට වෙනත් පැතිව කඩවලට දුවන්නේ. ඒ ආකාරයෙන් අර කලින් තිබුණු රූපයේ තුලින් නැති වෙන සුඛාස්වාදයේ Tamanට දැනෙන්නේ නැති නිසා ඒ රූපයට ආශා කරන්නේ. කලින් ආස්වාදයේ ගෙන දීපු නිසා ආශා කළා. පසුව කවර හේතුවක් නිසා හෝ ඒ ආස්වාදයේ ගෙන දෙන්නේ. ඒක නිසා ඒකට ආශා කරන්නේ. මේ විදිහටම තමයි ශබ්ද ගැන. දැන් ඔය මගෙන් භාවනා දියුණු කරගත්තු අය බොහෝ විට කියලා තියෙනවා ඉස්සර සින්දු අහලා මේ සින්දු අහලා ඉතාම ආශාවෙන් අපි ඒවා ආස්වාද කර හිටියා. දැන් ඒවා අහනකොට කිසිම ගාණක්වත් නැහැ ස්වාමීන් වහන්සේ කියන ඒ අදහස මට කියලා තියෙනවා. කියන්නේ ඉස්සර ඒ සින්දු අහනකොට ඒ අයට හුඟක් ආස්වාදයක් ලැබුණා. ඒකින් ලොකු සංහාවක් ඇති වුණා. දැන් ඒවා අහනකොට කිසිම ගාණක්වත් නැහැ කියලා ඒ අයම ප්‍රකාශ කළේ. එතකොට ඒ විදිහට ආශාව නිසා සංහාවක් ජනිත වෙනවා. ඒක පහසෙන් තේරුම් ගන්නට පුළුවන් කරුණ. දුක් වේදනාව නිසා තණ්හාවක් ආශාව නිසා තණ්හාව ඇති වෙනවා කියලා මම කිව්ව එක වැරදි. මේ දුක් සුඛ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා. ඒකට දුක් වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. දුක් වේදනාව කෙරෙහි සාමාන්‍යයෙන් ඇතිවන්නේ ගැටීමක්. ඒ ගැටීම හෝ දුක් වේදනාව අපේ කරන ස්වરૂපයක් සමාගයේ සිත තුළ ජනිතවන්නේ සුඛ වේදනාවක් විඳීමට තියෙන කැමැත්ත නිසා. Taman කැමැති සුඛ වේදනාවක් හෝ උපේක්ෂා වේදනාවක් විඳීමට දුක් වේදනා විඳින්නට ඒක නිසා කැමති නැහැ. එම නිසා දුක් වේදනාවක් ආවට පස්සේ ඒකට ගැටෙනවා. එතන ඇත්තම වශයෙන්ම තියෙන්නේ සුඛ වේදනාවට තියෙන ඇලීම. දැන් ඔය කාමරාග පටිඝාංශයන් එහෙම නිරුද්ධ කරලා අනාගාමී මාර්ගය ලබන්නට යන කෙනෙක් සිටිනවා නම් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු කරුණක් තමයි මේ වේදනාවේම දෙපැත්තක් තමයි මේ ඇලීම ගැටීම කියන එක කියන්නේ. සුඛ වේදනාවට ඇලෙනවා දුක්ඛ වේදනාවට ගැටෙනවා කියලා. මේක කලින් මම මේ ප්‍රකාශ කළා එකම කාශයක දෙපැත්ත වගේ. එතකොට ඒ දුක්ඛ වේදනාවට ගැටෙන්නේ සුඛ වේදනාවට තියෙන ඇලීම නිසා ඊට අමතරව දුක්ඛ වේදනාව සැපක් වශයෙන් සිතලත් ඇලෙන අවස්ථා තියෙනවා. දැන් මේ කෙනෙක් බීමත් වුණොත් එහෙම එයාට දුක් වේදනා ලැබෙන්නේ. නමුත් ඒ දුක් වේදනාවට ඒ පුද්ගලයා ඇබ්බැහි වෙනවා. ඒ දුක් වේදනාව නැවත ලබා ගන්නට ඕනේ කියලා පෙළඹෙනවා. ඒකට ආශා කරනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඔය මනෝවිද්‍යාත්මක පොත්වල දැක්වෙනවා. කාමාස්වාද විඳින පුද්ගලයෝ බොහෝ අවස්ථාවලදී දුක් වේදනාවලට ආශා කරනවා කියන්නේ. මේ විදිහට දුක් වේදනාවටත් ආශා කිරීමක් දැනිට වෙන්නට පුළුවන්. උපේක්ෂා වේදනාවටත් ආශාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් නැති වෙච්ච ගමන්ම ඇති වෙන්නේ බොහෝ විට උපේක්ෂා වේදනාවක්, මඳහත් වේදනාවක්. අර දුක් වේදනාවට වඩා මඳහත් වේදනාවක් ඇතයි කියන අදහස කෙනෙකුගේ සිත තුළ ඇතින වේදනා දුක් වේදනාව නැති වුණාම උපේක්ෂා වේදනාව ඇතිවන්නේ. ඒක නිදීමට කැමැත්තක්, රුචිකත්වයක්, ආශාවක් කෙනෙකුගේ සිත තුළ ජනිතවන්නට පුළුවන්. ඉවෙන්නට පුළුවන්. අනිත් එක උපේක්ෂා වේදනාව සුඛ දුක් වේදනා නැතුව තියෙන විට තමගේ සිත තුළ ජනිත වෙනවා නම් ඒ වේදනාව අයත ආශා නොකලත් අර දුක් වේදනාව ඇති වුණාට පස්සේ සුඛ දුක්ඛ දෙකම නැති වේදනාව වුණත් කමන්නේ කියන හැඟීම නිසා උපේක්ෂා වේදනාවට ඇලුම් කිරීමක් වෙන දේශිත තුළ ඇතිවන්නේ. ඊටත් අමතරව සමහර විට ඔය ධ්‍යාන තියෙන උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානයේ හෝ ඊට පසුව පහළ වෙන අරූපාවචර ධ්‍යාන. රූපාවචර හතරවෙනි ධ්‍යානයත් අරූපාවචර සෑම ධ්‍යානයක්ම උපේක්ෂාව සහිත ධ්‍යාන. එතකොට ඊමේ තියෙන උපේක්ෂා වේදනාවට බොහෝ දෙනෙක් ඇලෙනවා. ඒකට කියන්නේ නිකංකය කියලා. ඉතින් මේ වේදනාවට ඇලිලා බැඳලා තණ්හාවෙන් යුතුව කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. මේ විදිහට වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන කරුණ එතරම් අමාරු නෑ මේකට තේරුම් ගන්නට. එදිනදා ජීවිතයේ අනන්තවත් මේ අත්දැකීම් ලැබලා ඇති මේ වේදනාව තුළින් කොහොමද තණ්හාව ජනිත
වන්නේ කියන එක පිළිබඳව. ඒක නිසා ඒ ගැන වැඩි කතා කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟට වේදනා නිරෝධා සංහා නිරෝධෝ. සංහාව නිරුද්ධ කරන්නට නම් වේදනාව නිරුද්ධ කරන්නට ඕන. නැත්නම් මෙතන කියන්නේ වේදනාව නිරුද්ධ වීම නිසා සංහාව නිරුද්ධ වෙනවා කියන කතාව. එතකොට දැන් අපි හිතමු ඇහැට ප්‍රිය රූපයක් දැක මේ සිටින්නේ. ඒ ප්‍රිය රූපේ දැක සිටින සුඛාස්වාදයක් විඳින්න ලැබුණා. ඒක නිසා රූපේට ආශා කළා. ඒ ඇහැට පෙනෙන රූපේට ආශා කළා. දැන් මේ වේදනාව තමාගේ සිත තුළින් නිරුද්ධ වුණා නම් ඒ ඇහැට පෙනී තිබුණු රූපේ කෙරෙහි පැවති තණ්හාවත් එවෙලෙම නැති වී යනවා. මොකද තණ්හාව ඇති වුණේ යම්කිසි හේතු සමුදායක් නිසා. එකක් තමයි මේ වේදනාවට ආශා කිරීම. එතකොට ඇතිවෙච්ච වේදනාව නැති වී ගියාට පසුව හේතු නිරුද්ධ වී ගිය නිසා අර තණ්හාව ඉබේම නිරුද්ධ වී යනවා. මේක નિરાයාසයෙන්ම සිදුවන දෙයක්. ජීවිතේ පුරාම මේක ඒ විදිහටම සිදු වුණා මතුවට සිදු වෙනවා. කනට ශබ්දයක් අහා ඉන්නකොට සුඛාස්වාදයක් ගෙන දුන්නා නම් ඒකට ශබ්දයට ආශාවක් ඇති වෙනවා. ඒ සුඛාස්වාදේ තමන්ගේ සිත තුළින් නැති යනකොට ඒ අශාසාවිත ශබ්දයේ පිළිබඳ තිබුණු තණ්හාව ඒ වෙලාවට හරි නැති යනවා. මේකෙන් අදහස් කරන්නේ තණ්හාව සම්පූර්ණයෙන් ඡය කළායි කියලා. වේදනාව නිරුද්ධ වීම නිසා ඒ වේදනාව ගෙන දුන් අරමුණු කෙරෙහි පැවති තණ්හාව නිරුද්ධ වී යනවා. 아무තෙන් මේකට කරන්න දෙයක් නැහැ. ස්වාභාවික වශයෙන්ම තියෙනවා හේතු නිරෝධා ඵල නිරෝධෝ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයට සිතපත් වෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා තද නිින්දකටපත් වුණ කිසිම වේදනාවක් අපිට දැනෙන්නේ නැහැ. සීන තේන්නේ නැති නිින්දක් නම් කොහෙවත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම සිහි නැති කරලා හිටියොත් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මෙතන වේදනා නිරෝධයක් තිබෙනවා. ඒ අවස්ථාවේදී කිසිම තණ්හාවක් එවැනි කෙනෙකුගේ සිත තුළ ජනිතවන්නේ නැහැ. මේකත් මේ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කියන කතාවට අදාළ එකක් නෙවෙයි. තව එකක් තියෙනවා අසඤ්ඤතලයේ කියලා. ඒ කියන්නේ කය විතරයි තියෙන සිත නැති බ්‍රහ්ම ලෝකයක්. හතරවෙනි ධ්‍යානයෙන් එතන උපදින්නේ. ඒ යාශ කල්ප 500ක් තියෙනවා කියලා පොත්පත්වල දක්වා තිබෙනවා. මේ කල්ප 500 පුරාම රූපස්කන්ධයේ පැවැත්ම පමණයි පවතින්නේ. ඒ බ්‍රහ්ම කායික රූපස්කන්ධයේ පැවැත්ම පමණයි පවතින්නේ. නාමස්කන්ධේ නෑ. වේදනා මොකක්වත් නෑ. එතනත් මේ කල්ප 500ක් පුරාම වේදනාව නිරුද්ධ වෙලා. නමුත් සංහාව සම්පූර්ණයෙන් ශේකලා නෙවෙයි. නැවත උපදිනවා. එනිසා ඒකත් මෙතන ගණන් ගන්නෑ. තව එකක් තියෙනවා රහත් වූ කෙනෙක් පිරිනුවම් පාන. මේ පිරිනුවම් පානකොට නාම රූප ධර්ම ඔක්කොම නිවි යනවා. එතන තමයි වේදනාව සදහටම නිරුද්ධ වෙන ස්ථාන. ගබ්බමල්ල කියලා මහරහතන් වහන්සේ කෙනෙක් පිරිනුවම් පාපු ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උදාන වාක්‍යයක් තියෙනවා. ගබ්බමල්ල මහරහතන් වහන්සේ පිරිනුවම් පාන බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන අහසට පැන නැගලා තීජෝ කසිනෙන් ගින්දර මවාගෙන තමන්ගේ ශරීරය අපවත් වුණාට පස්සේ පින්නම් පෑවාට පස්සේ අහසේදීම අලු ගිලක්වත් ඉතුරු නොවන ආකාරයෙන් නැති වේවා කියලා අදිෂ්ඨාන කරලා ඒ විදිහට තමයි පින්නම් පෑවේ ධබ්බමල්ල රහතන් වහන්සේ. මේක දැකලා උදාන වාක්‍යයක් වශයෙන් බුදුහාමුදුර ප්‍රකාශ කළා අබ්බේධිකායෝ නිරෝධි සංඥා වේදනාසීති භවිතු සබ්බා උපසමේස සංඛාරා විඥානං අත්තමාගමා කියන ඒ ගාථා. කය නැති ගියා, දෙවි ගියා. අබ්බේධිකායෝ නිරෝධි සංඥාවල් ඔක්කොම නිරුද්ධ වෙයි ගියා. වේදනා ශීති භවින්තු සබ්බා සියලුම වේදනාවන් නිවි නැත්තටම නැති ගියා. උපසමේස සංස්කාර ධර්මයෙන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වී ගියා. විඥානං අත්තමාගමා විඥානයත් නැත්තටම නැති ගියා. එතකොට රහත්ෝ කෙනෙක් වෙනවම් පානකොට වේදනාව පමණක් නෙවෙයි සියලුම නාම ධර්ම සියලු සම්රූපස්කන්ධය කියන සියල්ලම නිරුද්ධ වී යනවා. එතන තමයි සදාකාලික වේදනා නිරෝධයක් කියලා කියනවා නම් කියන්න තියෙන එකම තැන. මේකත් නිහිදී අදහස් කරන වේදනා නිරෝධහ තණ්හා නිරෝධෝ කියන එකෙන් අදහස් කරන දේ නෙවෙයි. එතකොට මේකට සමහර විට කලින් මම කියලා තියෙනවා මතක ඇති රහත් වූ කෙනෙකුට තණ්හාවක් නැහැ නමුත් වේදනාවක් තියෙනවා කියන කරුණ. දැන් මේ පිරිත් කියන අය නම් ඔය පිරිත් පොතේ තියෙනවා බොද්ධංග ධර්මයන් විස්තර කරන සූත්‍ර තුනක්. තේන කෝපන සමේන ආයස්මා මහා කස්සපෝ
පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා දක්වනවා. එක් අවස්ථාවකදී මේ කාශ්‍යප මහ රහතන් වහන්සේ පිප්පලි ගුහාවේ වාසය කරනවා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ ආබාධයයි බොහෝ රෝග වෙලා දුක්ඛිත තත්ත්වයටපත් වෙලා. මේක කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් වුණාට පසුව සත්‍යයනා කරන විට පළමු ධම්ම සත්‍යයනාවේ ඊළඟට මුගලන් මහමුදුරන් ගැනත් කියනවා තේනකෝ කණු සමේන ආස්මා මහ මොග්ගල්ලානෝ විජ්ජ කෝටික පබ්බති විහෙරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා. බුදුරජාණන් වහන්සේ ආබාධයටපත් වෙච්ච එකක් කියනවා තේනකෝ කණු සමේන භගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ කියලා. බුදුරජාණන් වහන්සේ නැසනේ පෙළා බොහෝ දුකකට බාලගිලානෝ කියන්නේ බොහෝ ගිනම් භාවයටපත් වෙලා දුක්ඛිත භාවයටපත් වෙලා සිටියා කියන්නේ. රහත්ෝ කෙනෙකුට වේදනා දැනෙනවා. නමුත් මානසික වේදනා කිසිවක් දැනෙන්නේ නැහැ. කායික වේදනා පෙමනයි දැනෙන්නේ. ඒ මානසික වේදනා දැනෙන්නේ නැති වුණාට කායික වේදනා දැනුණාට ඒ කිසිම අවස්ථාවකදී ඒවා උපාදාන කිරීමක් රහත්ෝ කෙනෙකුගේ සිත තුළ සිදුවන්නේ. එක් අවස්ථාවකදී ඔය ඉතිඋත්තක පාළී කියන පොතේ දැක්වෙනවා සෝපාදිශේෂ නිර්වාණ ධාතු අනුපාදිශේෂ නිර්වාණ ධාතු කියන දෙක විස්තර කරන බුදුආයනන් වහන්සේ විසින් මෙන්න මේ විදිහට දැක්වෙන පාඩයක්. බුදුහාමුදුරුවෝ මේ පාඩේ විස්තර කරලා දක්වලා තියෙනවා. ඉද දික්කේ බික්ඛෝ අරහන්නෝතේ කීනාසෝ උසිතෝ කතකරණීයෝ ඕහිත බාරෝ අනුපත්ත සදස්සෝ පරික්ඛීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස තික්ඛන්තේව පංචේන්ද්‍රයානි යේෂං අවිඝාතත්තා මනාපමනාපම් පච්චුන බොහෝතේ සුඛ දෙක්ඛම් පරිසංවේදේති තස්සයෝ රාගක්ඛයෝ දුෂක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති දික්ඛේසෝ පාදිශේෂ නිබ්බාන ධාතු. මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව මොකක්ද කියන මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේම අහලා ඒකට දීපු පිළිතුරයි අපි මේ ප්‍රකාශ කළේ. මේ ශාසනයේ කෙනෙක් රහත් භාවයටපත් වෙනවා. ඒ රහතන් වහන්සේගේ ගුණයි ඒ ඉතුරු පද වලින් කියන්නේ කීනාසෝ ආශ්‍රයන්සේ කරලා උසිතවා මේ බ්‍රහ්මජයතාරී ජීවිතය නිම කරලා, ගෙවලා නිම කරලා, කතකරණීය කළ යුතු දේ කරලා ඉවරයි. උසිතවා කීනාසෝ උසිතවා ඊළඟට උන්වහන්සේ දක්වනවා සම්මදඤ්ඤා විමුක්තෝ මනවින් දැනගෙන විමුක්ත භාවයටපත් වෙලා පරික්ඛීන භව සංයෝජනෝ මේ භව සංයෝජනය සම්පූර්ණයෙන් සිඳලා ඒ ආදී වශයෙන් දක්වනවා. ඕහිත භාරෝ මේ පංචස්කන්ධ බර කෙලේශ බර පැත්තකින් තියලා ආදී කරුණු. මේවා මේ සූත්‍රයේ මේ දේශනාවට අදාළ නොවන නිසා විස්තර කරන්නේ නැහැ. වෙන දවසක මේ විස්තර මේ ආයත අහන්නට ලැබෙයි. එතකොට ඒ රහතෝ තැනස්ථාගේ තස්ස තිත්තන්තේව පංචින්ද්‍රයන් ඉන්ද්‍රිය පහ තියෙනවා. ඇහක් තියෙනවා, කනක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, ශරීරයක් තියෙනවා. ඒව රහත් වෙලා නැහැ. ඒවා රූප ධර්ම. ඒවා රූප පාටි ඔය පවතින. ඒවා නැසුනේ නැහැ. ඒසන් අවිගතත්තා ඒවා නැසිලා නැති නිසා මනාපමනාපම් පච්චුණු බොහෝති රහත් වෙලා හිටියට මනාපමනාප භාවයේ දැනෙනවා. සුඛ දුක්ඛම් පරිසංවේදීති සැප දුක් දෙකම දැනෙනවා. කායික වශයෙන් තියෙනවා. සක්ෂයෝ රාගක්ඛයෝ දෝෂක්ඛයෝ මෝහක්ඛයෝ ඒ උනාට ඔහුගේ සිත තුළ රාගයේ දේශයේ මෝහයේ සේවීමක් තියෙනවා නම් මෙන්න මේකට තමයි මහණෙනි අයං උච්චති දික්ඛේ සෝපාදිශේෂ නිබ්බාන ධාතු සෝපාදිශේෂ නිර්වාණ ධාතු කියලා කියන්නේ. මේකෙනුත් පැහැදිලිවම පේන්නේ රහත්තුනම් මේ සැපදාහ දුක් වේදනා දැනෙනවා. නමුත් මානසික වශයෙන් ඒවා උපාදාන කරගෙන නැහැ කියන එකයි. රහත්ෝ කෙනෙකුට විමුක්ත සිතක් තියෙනවා. විමුක්ත සිත තමන්ගේ ඒ රහත්ෝ කෙනාගේ රූපස්කන්ධයත් ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන විමුක්ත සිතින් පරිභාරෝ සියලුම ස්කන්ධත් අතහැරී පවස්නා වූ සියුම් දැනීම මාත්‍රයක් පමණයි. ඒ දැනීමට කායට මොන සුඛ වේදනාවක් පවත් දුක් වේදනාවක් පවත් දැනෙන්නේ නැහැ. ඒ විමුක්ත සිතට එවැනි වේදනාවක් දැනෙන්නේ නැහැ. නමුත් මතු පිට සිතට මේ වේදනාව දැනෙනවා. මේ වේදනාව දැනුවට කිසිම ආකාරයෙන් උපාදාන කිරීමක් කරන්නේ. එහෙමනම් වේදනා නිරෝධා උපාදාන සංහා නිරෝධෝ කියන එක අපි තේරුම් ගත යුතු වන්නේ වේදනාව නිරුද්ධ වුණාම තණ්හාව නිරුද්ධ වෙනවා කියලා නෙවෙයි.
ඒක තේරුම් ගත යුතු වන්නේ වේදනාව කෙරෙහි යම්කිසි සංදරාගයක් තියෙනවා නම් ඒක නිරුද්ධ කිරීම තුළින් නැත්නම් වේදනාව කෙරෙහි යම්කිසි උපාදානයක් තියෙනවා නම් ඒක නිරුද්ධ කිරීම තුළින් තණ්හාව නිරුද්ධ වෙනවා කියන එකයි. වේදනාව තිබුණත් රහතන් වහන්සේට තණ්හාව නැහැ. ඒකයි ඒකේ අදහස. ඒක නිසා මේ වචනවල මතු පිට අර්ථයෙන් එල්බගෙන මේ ධර්මයේ නියම අර්ථය තේරුම් ගන්නට බෑ. මේකේ පමුණවාගත යුතු අර්ථය තමයි අපි ඔය ප්‍රකාශ කරේ. එතකොට අපි වේදනාව පිළිබඳ තියෙන චන්දරාගයේ උපාදානයේ නිරුද්ධ කරන්නට ඕන. එතකොටයි අපිට තණ්හාව නිරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. එහෙම කරන්නට නම් සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය නැති කරන්නට ඕන. දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන පටිඝාංශය නැති කරන්නට ඕන. අදුක්ඛම සුඛේවත් උපේක්ෂා වේදනාව පිළිබඳව තියෙන අවිජ්ජා අංශය නැති කරන්නට ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා චතුක්ක වැනි සූත්‍රවල ඉදිරික්කේ අසතවා පුදුජනෝ සුඛාය වේදනාය පුත්තෝ සමානෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨදේ තස්ස රාගාංශයෝ අනුසේති. මේ අසතවත් පුදුජන කෙනෙකුට සුඛ වේදනාවක් ගෙන දෙන කරුණක් ආවාට පසුව ඒ සුඛ වේදනාව අභිනන්දති අභිනන්දනය කරනවා. අභිවදති මේක මහා සුඛයක් සැපයක් කියලා වචන පවා පිට කරනවා. අජ්ජෝසාය චිත්තදී ඒ සුඛ වේදනාවෙම ගිල්ලගෙන බැසගෙන උපාදාන කරගෙන කටයුතු කරනවා. තස්ස රාගාංශයෝ අනුසේති එවිට ඔහුගේ සිත තුළින් රාග අංශය ක්‍රියාත්මක වෙනවා. රාගාංශය ගලන්නට පටන් ගන්නවා. දුක්ඛාය වේදනාය පුත්තෝ සමානෝ සෝචතේ කිලමතේ පරිදේවතේ උරත්තාලින් කන්දතේ සම්මෝහං ආපජ්ජතේ තස්ස පටිඝාංශයෝ අංශේති. සාමාන්‍ය ලෝක සත්‍යයට දුක් වේදනාවක් ආවට පස්සේ ශෝක කරනවා, පරිදේව කරනවා, විලාප කියනවා, පපුවේ අත් දෙක ගහගෙන ඕන නම් බිම පෙරලි හරි කෑ ගහන්නට පුළුවන්. එහෙමත් කරනවා. සම්මෝහණාපජ්ජති මුලාවකටපත් වෙනවා. මම මේ දුක් වේදනාව විඳිනවා, මගේ දුක් වේදනාවයි කියලා. නැත්නම් වේදනාව ගෙන දුන්න පුද්ගලයෝ හෝ යම් කිසි දෙයක් කියනවා නම් ඒක පිළිබඳ ගැටෙනවා, ඒක උපාදාන කරනවා. සම්මෝහණාපජ්ජති මුලාවකටපත් වෙනවා. එවිට ඒ කටයුතු කරන ඒ පුද්ගලයාගේ සිත තුළ පටිඝාංශයෝ අනුශේති පටිඝ අනුශේ ධම්මේ ගලන්නට පටන් ගන්නවා. අදුක්ඛම සුඛාය වේදනාය පුත්තෝ සමානෝ උපේක්ෂිත වේදනාවක් විඳින්නට අවස්ථාව පැමිණියාට පසුව තස්සා වේදනාය සමුදයං චත්තංගමං තස්සාදං ආදීනවං නිස්සාරණං යථා භූතං නප්පජානාතේ තස්ස අවිජ්ජාංශයෝ වංශේති. මේ උපේක්ෂා වේදනාව ඇති වුණාට පස්සේ මේ උපේක්ෂය වේදනාවේ සමුදය දන්නේ නැහැ, අත්ංගමේ නැතිවීම දන්නේ නැහැ. ඒ උපේක්ෂා වේදනාවේ ආස්වාදේවත් ආදීනවයත් නිස්සාරණයක් කියන මේ කරුණු කිසිවක්වත් ඒ පුද්ගලෝ දන්නේ නැහැ. එහෙම දන්නේ නැති පුද්ගලයාගේ සිත තුළ අවිජ්ජා අංශය ගලන්නට පටන් ගන්නවා. සෝවත වික්ඛවේ සුඛාය වේදනාය රාගාංශයන් අප්පහාය. මේ සුඛ වේදනාව පිළිබඳව තියෙන රාගාංශය ප්‍රහාණය කරන්නේ නැතුව දුක්ඛාය වේදනාවේ පටිඝාංශයන් අපටි විනෝදෙත්වා මේ දුක්ඛ වේදනාව කෙරෙහි තියෙන ගැටීම පටිඝාංශය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ නැතුව අදුක්ඛම සුඛාය වේදනාවේ අවිජ්ජාංශයන් අසමෝහණෙත්වා මේ උපේක්ෂිත වේදනාව උපේක්ෂා වේදනාව පිළිබඳ පවත්නා වූ අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නේ නැතුව ඊළඟට විද්‍යං අනුපාදෙත්වා විද්‍යාව උපදවා ගන්නේ නැතුව අවිද්‍යං අපහාය අවිද්‍යාව ප්‍රහාණය කරන්නේ නැතුව දිත්තේ ධම්මේ නී ජීවිතේන දුක්ඛසන්තකරෝ භවිෂ්‍යතේති නේතන්තහනම් විජ්ජති. මේ දුක කෙලවර කරයි කියන කාරණාව නේතන්තහනම් විජ්ජති කිසිලා සිදුවන්නේ. එහෙමනම් වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය කරලා සම්පූර්ණයෙන්ම මේ දුක කෙලවර කරන්නට රහත් වන්නට ඕනේ නම් අනිවාර්යයෙන්ම සුඛ වේදනාව පිළිබඳ තියෙන රාගාංශය නැති කරන්නට ඕන, දුක්ඛ වේදනාව පිළිබඳ තියෙන පටිඝාංශය නැති කරන්නට ඕන. ඒ වගේම අදුක්ඛම සුඛ වේදනාව පිළිබඳ පවත්නා වූ අවිජ්ජා අංශය නැති කරන්නට ඕන. ඒක කරන්නට නම් වේදනාවේ තියෙන යථා තත්ත්වය යථා පරිදි අවබෝධ කරගත යුතුයි. වේදනාව කියන්නේ කොහොමද? වේදනාව ඇතිවන්නේ කොහොමද? වේදනාවේ ස්වરૂපය මොකක්ද? එතකොට වේදනාවේ ස්වરૂපය තමයි ඇති වෙච්ච ගමන්ම නැති වෙන එක.
අනිත්‍ය කියන්නේ. ඒක එක් ස්වરૂපයක්. දැන් මේ ජීවිතේ පුරේ අන්තාක් ජීවිතේ පුරා අන්තා වේදනාවෙන් දරන මේ මොහොතේ ඒ කිසිවක් ඉතිරි වෙලා නැහැ. අපි හිතමු කෙනෙක් ඇබ්බැහි වෙලා සිටිනවා එක්තරා සුඛ වේදනාවක් අත්දැකීමට. එහෙම පුරුදු තියෙන එක පුද්ගලයෝ ගාව. ඒ වේදනාව අතහරින්නට බැරි තරමටම ඇබ්බැහි වෙලා සිටිනවා. මේ පුද්ගලයාට ප්‍රඥා පහළ වෙලා නුවණින් ආපස්සට හැදිලා බලන්නට පුළුවන් වුණොත් එයාට තේරෙන්නට ඕන මෙච්චර මම මේ වේදනාව උපාදාන කරගෙන ඒකට ඇබ්බැහි වෙලා මෙච්චර කල් කරලා කෝ මේකේ තුත්තිමත් භාවයක්. ඒක අපුත්තකරයි. අනිත් එක මොනවද ඒ ඉතුරුනේ? අද කිසිවක් ඉතිරි වෙලා නැහැ. අපි යන්තාක් වේදනාවල් දෙතනම් මේ වේදනාවල ස්වરૂපේකයි කිසිවක් අද ඉතිරි වෙලා නැහැ. සියල්ලම අනිත්‍යයට ගියා ධර්ම. මේ අනිත්‍ය කියන්නේ සියුම් දැනීම මාත්‍රයක් නිදීම මාත්‍රයක් තමයි මේ මහා ලොකු දෙයක් කියලා හිතාගෙන අල්ලගෙන දඟලන්නේ. බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ මේ සුඛ වේදනාවට කෙරෙහි තියෙන ඇලීම කියන එක අතහරින්න බැරි මහා මේරු පර්වතයේ තරම් බරපතල විශාල දෙයක් ඇති. එහෙම නෙවෙයි. ඒකේ සත්‍ය මේ සුඛ වේදනාවට තියෙන ඇලීම කියන එක පුළුම් පෙදක් වගේ පැත්තකට වේශ කරන්නට පුළුවන් යථා අවබෝධයක් ඇති වුණාට පස්සේ. සුඛ වේදනාවට තියෙන ඇලීම ඒ මොහොතේ ඒ වෙලාවේ ඇති වුණා. ඒ සුඛ වේදනාව එවෙලෙම නැති ගියා. නමුත් ඒක නිසා ඇති කර දුන්න ඒ වගේම අනාගතයේදී ඇති කර දෙනු ලබන සංසාර දුක කියන එක හිතන්නට බැරි තරම් විශාලයි. සුඛ වේදනාව කියන එක ඉදිකටු උස්වක තියෙන ඒ සිදුරේ තියෙන අහස තරම් සියුම් එකක් නම් ඒකෙන් ලැබෙන ආස්වාදයේ තරම් සියුම් එකක් නම් ඒ ආස්වාදයේ ඇලීම නිසා ඇති වෙන සංසාරික දුක මහා විශ්වයටත් වඩා ලොකුයි. ඇත්ත ඇතිශතියෙන් දකින කෙනෙකුට ඒ ආකාරයෙන් අවබෝධ වෙනවා. එහෙම අවබෝධ වෙන කෙනාට සුඛ වේදනාව කෙරෙහි ඇලෙන්නට සුදුසු නැහැ කියන අවබෝධය ඇති වෙනවා. මේක එකක් අනිත්‍යයි. අනිත්‍යයෙන් මේක තුලින් විශාල සංසාරික දුක් ලබා දුන්නා දුන්න නිසා අනිත් එක බුදුහාමුදුරුවෝ දක්වනා සුඛ වේදනා වික්ඛේ දුක්ඛතෝ දක්ඛබ්බා කියලා. මේ සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නේ කියලා. අපි මහන්සියලා ඒ සුඛ වේදනාව උපදවා ගැනීමට අවශ්‍ය කරුණු සම්පාදනය කරලා යම් කිසි සුඛ වේදනාවක් විඳිනවා. ඒක විඳපු ගමන් මේ වෙලෙම නැති වෙනවා. ඉතින් එච්චර මහන්සියලා ගත්තු ඒවා ගඟට කපපු ඉනිම වගේ තමයි. එතකොට ආයත් ඒ සුඛ වේදනාව ඕන නම් ආයත් අර කියපු කටයුතු ඔක්කොම ඒ සුඛ වේදනාව ලබා ගැනීමට අවශ්‍ය ප්‍රත්‍ය ධර්ම සම්පාදනය කරගන්නට ඕන. ඉතින් මේක නිමක් නොවන ඉවරයක් නොවන වැඩක්. මහා කරදරයක්. ඒකට කියන්නේ සංකත දුක කියලා. ඒ සුඛ වේදනාව ඇති කර ගැනීමට සංකත දුකක් අත්දකින්නට සිදු වෙනවා. දැන් මේ සුඛ වේදනාව කොයි විදිහට ඇති කරගෙන ඇති වෙච්ච ගමන් මේක නැතිලා ගියා. මහා ආශාවෙන් ඇති කරගත්ත ගමන් නැති වෙනවා. ඒකට කියන්නේ විපරිණාමයේ දුක, වෙනස් වෙලා නිරුද්ධ වී යාම නිසා ඇති වෙන දුක. දැන් මේ අපි තුමු ටෙලිවිෂන් එකේ දර්ශනයක් දැක ඉන්නවා. හොඳ ආස්වාද කර ඉන්න එකපාරට වෙන දර්ශනයක් ආවොත් ඒක එකපාරට එතකොට අර සුඛ වේදනාවක් නැති වෙනවා. සමහරට ඒක ආපෙත් ගැන නුරුස්නා ගතියක්, අමනාපයක්, නොසතුටක් පවා ඇති වෙන්නට පුළුවන්. මොකද මේ වේදනාව ආශා කරගෙන උපාදාන කරන කටයුතු කරන කෙනාට ඒ සුඛ වේදනාව නිරුද්ධ වීම දුක. ඒක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ අවිද්‍යාව නිසා. අනිත් පැත්තෙන් මේ සුඛ වේදනාව නිසා සංසාර දුක් ලබා දීමත් දුක. ඒ මතු පිටින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ tattve. ගැඹුරින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ tattve ඕක නෙවෙයි. ගැඹුරින් තියෙන සුඛ වේදනාවේ දුක්ඛ ස්වરૂපය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ භාවනාවේ ඉහළ ප්‍රතිඵල ගන්න කෙනෙකුට පමණයි. ඵල සමුවතකට සම්වාදින්නටවත් පුළුවන් නම් අඩුම වශයෙන්. නැත්නම් ධ්‍යානයකට සම්වාදින්නට පුළුවන් නම් ටිකක් ඉහළ ධ්‍යාන මට්ටමකට සම්වාදින්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ ධ්‍යාන ශ්‍රී ඉන්න ගමන්ම නැත්නම් ඵල සමාසුවේ ඉන්න ගමන්ම තමන් අත්දකපු තමන් ගොඩාක් ආශා කරපු සුඛ වේදනාවක් ගැන හිතනකොටම සිතේ තියෙන අර සියුම් නිවිච්ච ශාන්ත ස්වરૂපේ නැතිවලා සිත ඕලාරික වෙලා සිත රළු භාවයට පත් වෙලා දුකකට පත් වෙන ආකාරය අත්දකින්නට පුළුවන්. මේ අත්දැකීම සාමාන්‍ය කෙනෙකුට ලබන්නට බෑ. එවැනි විශේෂ
භාවනා දියුණුවක් ලැබලා ඒ භාවනාවේ ධ්‍යාන නැත්නම් ඵල සම්වත්පාදී දේවල් වලට සමවදින්නට බැරි නැත්නම් පුළුවන් අනිමිත්ත චේතෝ සමාධි වැනි වලට සමවදින්න පුළුවන් කෙනෙකුට මේ නිමිති ඔක්කොම අත්හැරලා දාලා සිත නිශ්චල කරලා පුළුවන් හරිම ශාන්ත තත්ත්වයේ සිත පවත්වන්න පුළුවන්. ඒ අවස්ථාවකදී අනිමිත්ත චේතෝ සමාධියේ සිටින වෙලාවකට ඔය පංචකාම වස්තුන් පිළිබඳ නිමිත්තක් ඇති කරගත්තොත් එහෙම අර අනිමිත්ත චේතෝ සමාධියේ තියෙන ශාන්ත ස්වરૂපේ නිවුණු රූපේ සීතල ගතිය සිටේ තියෙන ඒ නිවිච්ච ශාන්ත වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙන. එතකොටම තේරෙනවා මේ සුඛ වේදනාව මෙතෙක් කල සැපක් කියලා හිතාගෙන හිටියට මේක මහා දුකක් කියලා. ඒක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට බැහැ. නමුත් සංකත දුක, විපරිණාම දුක, සංස්කාර දුක ආදී කරුණු තුළින් සුඛ වේදනා දුක්ඛතෝ දක්ඛම්බා සුඛ වේදනාව දුකක් වශයෙන් දකින්නට පුරුදු වෙන්න ඕන. එකක් ඒක අනිත්‍යයි. අනිත්‍යයෙන් මේක තුළින් සංස්කාර දුක් ලබා දෙනවා. දැන් අපි මේ තණ්හා නිරෝධය ගැන කතා කරන්නේ තණ්හා සමුදය ආදී ධර්මයන් ගැන මේ අපි දේශනාව ඉදිරිපත් කරගෙන යන්නේ මේ ධර්ම තණ්හාව කියනකොට මේක තමයි දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ. එතකොට දුක්ඛ වේදනාවත් අනිත්‍යයට යනවා. දුක්ඛ වේදනාව අනිත්‍යයට යන එක හොඳයි. නමුත් අනිත්‍යයට ගිහිල්ලා හැම වෙලාවෙම පවතින්නේ නැවත නැවත දුක් වේදනා ලැබෙනවා. ඒක නිසා දුක් වේදනා අනිත්‍යයට ගියත් ඒක සැපක් වශයෙන් ගන්න එක සුදුසු නැහැ. උපේක්ෂා වේදනාව අනිත්‍යයට යනවටත් සමහරු කැමති නැහැ. උපේක්ෂාවෙන් ඉන්නකොට දුක් වේදනා එනවට කොහෙත්ම කැමති නැහැ. නමුත් උපේක්ෂා වේදනාව අනිත්‍යයට යනවා. ඒකේ සමුදය අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන කරුණු ටික දැනගන්නට ඕනේ කියලා මම කලින් කිව්වා. උපේක්ෂා වේදනාව ඇතිවීමේ හේතුව තමයි සමුදය කියන්නේ. ඒක තමයි දුක් වේදනාවක් නැතිකම හෝ සුඛ වේදනාවක් නැති බව. සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් නැති විතරයි උපේක්ෂා වේදනාව ජනිත වන්නේ. ඒකයි ඒකේ සම්දේ. එතකොට අත්ංගමේ කියන්නේ සුඛ උපේක්ෂා වේදනාවක් විඳින්දා ඉන්නවා. දැන් දුක් වේදනාවක් එනවා, සුඛ වේදනාවක් නැත්නම් එනවා. එතකොට වර උපේක්ෂා වේදනාව නිරුද්ධ වෙනවා. සම්දයන් අත්ංගම ආස්වාදයේ කියන්නේ ඒ උපේක්ෂා වේදනාවේ අර සුඛ වේදනාව, දුක් වේදනාව වගේ ඕලාරික තත්ත්වයක් නෙවෙයි. ඒ තරම් වේදනාව විඳින ගතියක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන මට්ටම් වල තියෙන උපේක්ෂා වේදනාව නෙවෙයි. එදිනදා ජීවිතේ පවර්ණ උපේක්ෂා වේදනාවේ දැනෙන ස්වરૂපයක් ඇත්තේ නැහැ. ඒක යම් කිසි නිවිච්ච ගතියක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ආස්වාදය. ආදී නෙවෙයි කියන්නේ උපේක්ෂා වේදනාව නැති වෙලා යන ධර්මයක්. ඕක විස්තර වශයෙන් හැම වෙලාවෙම පවතින ධර්මයක් නෙවෙයි. ඒකයි ඒකේ තියෙන විපරිණාමයේ පස්සන ස්වરૂපයේ ඒකේ තියෙන ආදීනේ. නිශ්චලණය කියන්නේ මේ වේදනාව කෙරෙහි තියෙන ඇලීම බැඳීම නැත්නම් චන්දරාගයේ සම්පූර්ණයෙන්ම අයින් වියම්. එතකොට මේ වේදනාව අනිත්‍ය වශයෙන් ඔය ආකාරයෙන් දැකපෙනෙකුට වේදනාව කෙරෙහි තියෙන චන්දරාගය අඩු කර ගන්නට පුළුවන් වෙනවා. අනිත් අතින් වේදනාව දුකක් කියලා දකින කොටත් චන්දරාගය අඩු කර ගන්නට පුළුවන් වෙනවා. වේදනාවට ඇලීම නිසා දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වූ ආකාරයේ දකින කොටත් පුළුවන්කම ලැබෙනවා මේ වේදනාව කෙරෙහි තියෙන ඇලීම නැත්නම් චන්දරාගය සම්පූර්ණයෙන්ම අඩු කර ගන්නට, නැති කර ගන්නට, සම්පූර්ණයෙන් නැති කර ගන්නට නොහැකියි. එතකොට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා සම්පිතික්කේ චක්කුඤ්ඤය රූපා ඉත්තාකන්තා මනාපාපේ රූපා කාමෝප සංහිතා තංච වික්ඛෝ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස තං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උප්පජ්ජති නන්දි සමුදය දුක්ඛ සමුදයෝ කිය. ඇහැට ප්‍රිය රූප හමු වෙනවා. ප්‍රිය රූප ලෝකේ අනන්තවත් තියෙනවා. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සිත ඇලෙන්නා වූ රූප ලෝකේ තියෙනවා. මේ රූපයක් දැක්කාට පස්සේ අර කලින් කියවනේ මම අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා. ඒකය ආස්වාද කරනවා. ඒකෙන් දැසගෙන සිටිනවා. මේක හොඳයි ආදී වශයෙන් කියනවා. එහෙම කරනකොට උපජ්ජති නන්දි ඒකයට ඒ රූපේ කෙරෙහි නන්දිය තියෙනවා. නන්දිය කියන්නේ සප්පීතික තෘෂ්ණාව, ප්‍රීතියක් සහිත තණ්හාව. ඒකටයි නන්දිය කියන්නේ. එතකොට මේ නන්දිය ඇතුණාම නන්දි සමුදය දුක්ඛ සමුදය ඒකම දුක්ඛ සමුදයක් වෙනවා.
ඕකම වෙනස් සූත්‍රවල බුදුහාමුදුරුවෝ දක්වනවා දැන් මේ නන්දිය ඇති වුණාට පස්සේ යා රූපේසු නන්දී සදුපාදානං තස්ස උපාදාන පත්‍ය බහෝ භවපත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාස සම්භවಂತಿ ඊව මේ තස්ස කේවලස දුක්ඛ සංදස සම්දිය හෝති කියලා. දැන් මේ විදිහට නන්දිය ඇති වුණා. අර රූපේ දැක්ක ආස්වාද කළා. දැන් ඒ පිළිබඳ ශක්තියක තෘෂ්ණාවක් ජනිත වුණා. එතකොටම රූපය උපාදාන කරන ධර්මයක් බවට පත් වෙනවා. එතකොට යා රූපේශ නන්දී තදුපාදාන මේක උපාදානයක තස්ස උපාදාන පච්චා බහෝ මේ උපාදානය ඇතුණාන් පස්සේ කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා භව කර්ම භව රැස් වෙනවා. මේ දන්නා සුඛ වේදනාවක් ආවට පස්සේ ඒක නිසා කොයි විදිහට කායික වාචික මානසික ක්‍රියා මේ ජීවිතේ පුරා කරලා තියෙනවද ලෝකේ සත්‍යෝ කරනවද කියන කරුණ. එතකොට මේ කායික වාචික මානසික ක්‍රියා කියන්නේ කම්ම සංස්කාර රැස්වීමක් තියෙනවා. ඉතින් ඒක භව කර්ම භව ඒ භව නිසා යාති නැවත ඉපදීමක් ඇති වෙනවා. නැවත ඉපදීමක් ඇති වෙනවා කියන්නේ ආපහු වර ජරා මරණ ආදී සංස්කාර දුක කැරකිලා එනවා. එතන මේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වුණායි කියලා දකින්නට ඕන. ඊට අමතරව මේකේ කටයුතු කිරීම නිසා සංසාරේ පුරා කොච්චරනම් දුක් විඳද කියන එක පැහැදිලිව පේනවා. මේකට අපාර දුක්ඛ සත්‍ය පිළිසඳ දකින්න කියලා පොතක් ලියලා දෙනවා. ඒක නැවත කියවලා බලන්න. මේ ඊයේ පෙරේදාපු උගත් කෙනෙක් කිව්වා ඒකට 10 සැරයක් විතර කිව්වා ස්වාමීන් වහන්සේ න ඒකින් එන අත්දැකීම ඒකින් එන අවබෝධය කොච්චර කිව්වත් තව තවත් වැඩි වෙනවා කියලා. මම කිව්වා ශේෂරයක් කියන්නේ ශේෂරයක් කිව්වත් ඒකට වඩා ඕකේ තියෙන අවබෝධය ඇති වෙයි. මොකද දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයේ සීමාවක් නැති නිසා. එතකොට මේ විදිහට දුක ගැන Tamanට අවබෝධයක් ඇති වෙනවා නම් දුක්ඛේ ඥානං කියන ඒ නුවණ තමාගේ සිත තුළ පහළ වෙලා තියෙනවා නම් මේ තරම් සංසාරික දුක් සමාඩ ලබා දුන්නේ මේ වේදනාවට ඇලිච්ච නිසා මේ වේදනාවට ඇලිය යුතු දෙයක්ද නැත්නම් මේ වේදනාවට බිය යුතුද මේ වේදනාව ප්‍රහාණය කළ යුතුද කියන කරුණ Tamanට පැහැදිලි අවබෝධය. මේම අවබෝධ වෙන නිසා බුදුජානන් වහන්සේ ප්‍රකාශ කරනවා වේදනාය අනිච්චානුපස්සී විරති විරාගානුපස්සී විරති නිරෝධානුපස්සී විරති පටිනිස්සග්ගානුපස්සී විරති කිය. වේදනාවක් ආවට පස්සේ ඒක අනිච්චානුපස්සී විරති අනිත්‍ය වශයෙන් දැක දැක වාසය කරනවා. වයානුපස්සී විරති වය දැක දැක බැලීම ශේවීම දැක දැක වාසය කරනවා. විරාගානුපස්සී විහෙරති මේ වේදනාව කෙරෙහි විරාගය ඇති වෙන ආකාරයෙන් කටයුතු කරමින් භාවනාවේ නියැලෙනවා. නිරෝධානුපස්සී විහෙරති වේදනාවේ නිරුද්ධ වීම දැක දැක භාවනාවේ නියැලෙනවා. ඊට අමතරව පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති වේදනාවේ පටිච්චසමුප්පාදානුපස්සී විහෙරති කියන්නේ වේදනාව සම්පූර්ණයෙන්ම සිතින් අතහරින්න පුළුවන් වන ආකාරයේ දකිමින් අතහරිමින් භාවනාවේ නියැලෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අපට අවවාද අනුශාසනා කරලා තියෙනවා. මේ වේදනාව ගැන පිළිපදිත ආකාර රාශියක් උන්වහන්සේ දක්වලා තියෙනවා විවිධ සූත්‍රවල. මම මේකක් කියනවා. ඒ විදිහට වේදනාව ගැන දැන් අනිත්‍ය වශයෙන් දකිනවා, දුක්ඛ වශයෙන් දකිනවා. දැන් දුක්ඛ සමුදයක් වශයෙන් දැක්කා. එතකොට Tamanට තේරෙනවා මේ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ මේමයි කියලා. ඊට අමතරව සංසාරික දුක දකිනකොට දුක්ඛ සත්‍ය මේකයි කියලා දකිනවා. දුක්ඛේ ඥානං සහ දුක්ඛ සමුදය ඥානං කියන ප්‍රඥාව තමයි සිත තුළ එවිට ජනිත වෙනවා. දැන් මේ වේදනාවේ අනාත්ම ස්වરૂපේ විශේෂයෙන්ම දකින්නට ඕන. මේ සුඛ වේදනාව අනිත්‍යයි කියලා දැක්කත් ඒ කෙනෙකුගේ සිත තුළ ඇලීමක් ඇති වෙන්නට පුළුවන්. සුඛ වේදනාව දුකක් කියලා තේරිලා තිබුණා ඒ දුකටත් ඇලීමක් ඇති වෙනවා කියලා මම කියවනේ. සමහර විට ඒ දුක කියලා තේරුණා තිබුණත් ඇලෙන්නට පුළුවන්. නමුත් මේ සුඛ වේදනාව මම විඳිනවා නෙවෙයි සියුම් දැඩීමක් ඇති නැතිවීම පමණයි. මේකේ තියෙන මොන හරයක්ද මේකේ තියෙන්නේ මොන සාරයක්ද මේකේ තියෙන්නේ සියුම් දැනීම මාත්‍රයක් අපි සංසාර දුකේ නිමග්න කරව සංසාර දුකේ ගැට ගැසූ අපි මෝඩකමින් මේ යට කරවපු ධර්මතාවයක් කියලා පැහැදිලි යථාභූත ඥානයක් ඇති වෙනවා නම් ඇත්ත ඇතිද දැකීමේ නුවණ කවර වේදනාවක්වත් බිඳුවක්වත් අල්ලන්නේ මේ වේදනාවල් කොහොම නිරුද්ධ වී ගියා. මේ ජීවිතේ පුරාම යන්තාක් වේදනාවල් බින්දනම් ඒ ඔක්කොම නිරුද්ධ වී ගියා. ඒදා ඒ වේදනාව විඳින විට මමයේ මගේ වේදනාව කියලා ගත්තත් අද ඒ කිසිවක් ගන්නට ඉතු වෙලා නැහැ. මේ වේදනාවේ ස්වરૂපේකයි අනාත්මයි නිරුද්ධ වෙලා යන නිසා.
දැන් වේදනාවක් විඳිනවා නම් ඒකත් නිරුද්ධ වී යනවා. ඒක නිසා ඒකත් අනාත්මයි. මතුවට වේදනාවක් විඳින්න සිදු වෙනවා නම් ඒකත් නිරුද්ධ වී යනවා. ඒකත් අනාත්මයි. සමාධි. තමන් මේ වේදනාව විඳිනවා නෙවෙයි, විඳීම් මාත්‍රයක පැවැත්ම පමණයි තියෙන්නේ. ඒක හුලඟක් හමාගෙන ගිහිල්ලා එකපාරටම හුලඟ නැතිලා ගියා වගේ. වේදනාව ඇති වුණා නැති වුණා කියලා. තමන් විඳිනවා නෙවෙයි, විඳීම් මාත්‍රයක් තියෙනවා එච්චරයි. මේ විඳීම් මාත්‍රය මම කියලා හිතනවා, මගේ කියලා හිතනවා, මේක උපාදාන කරනවා. එතන ලොකු මුලාවක්, මෝඩකමක් තියෙනවා. මේ අවිද්‍යාව තමාගේ හිතට පැහැදිලිවම පෙනුනේ නැත්නම් මේ කියන ධර්ම මොනවද කියලා මේ ඇයිද තේරුම් ගන්නටවත් බෑ අඩු වශයෙන්. අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නව නෙවෙයි. ඒක නිසා තමාගේ සිත තුළ තියෙන අවිද්‍යාව දුරු කරන්නට ඕන. වේදනාව පිළිබඳ තියෙන අනුශය ස්වરૂපයන්, පටිඝානුශය, රාගානුශය, අවිද්‍යානුශය ආදී දුරු කරන්න. ඒක නිසාම වේදනාවේ යථා තත්ත්වයේ තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන්ම සැප වේදනාවක්වත්, දුක් වේදනාවක්වත්, මඳහත් වේදනාවක්වත් එකක්වත් මගේ නෙවෙයි. Tamanda අපි හිතමු දුක් වේදනාව, දරුණු දුක් වේදනාව යම් කිසි කෙනෙක් ගෙන දෙනවයි කියලා. අපි ඒ දුක් වේදනාව ගෙන දෙන දේට හෝ කෙනාට අපි ගැටෙනවා නම්, අමනාප වෙනවා නම්, සවහින්තව කටයුතු කරනවා නම් කායික වාචික මානසික ක්‍රියා. ඒ තුලින් කුයිතරම් සංසාරික දුක් සමන්ට විඳින්න සිදු වෙනවද කියන කරුණ අවබෝධ වී පෙනී යනවා. ඒ ආකාරයෙන් අතීතයේදී මේ විදිහට කටයුතු කිරීම නිසා කුයිතරම් අපා දුක් විඳද, പ്രേත ලෝක දුක් විඳද, සංසාරික දුක් විඳද කියන කරුණක් තේරෙනවානේ. එවැනි කෙනෙකුට පැහැදිලිවම තේරෙනවා තමන් කෑලි කප යම් කෙනෙක් වේදනාවක් ගෙන දුන්නා ඒකට ගැටෙන්නට සුදුසු නෑ. මොකද මේ වේදනාව ඇති වෙනවා තමන් විඳින දෙයක් නෙවෙයි. වේදනාව නැති යයි. නමුත් වේදනාවට ගැටුනොත් එහෙම වෙන්නේ උයි මහා භයානක දෙයක්, මහා භයානක සංසාර දුකක් අත්දකින්නට වෙනවා කියන අවබෝධය ඇති වෙන කෙනෙකුට කවර දුක් වේදනාවක් ආවත් ගැටීමක් ඇතිවන්නේ. ඒ දුක් වේදනාව ගෙන දෙන දෙයට, ගෙන දෙන කෙනාට ගැටීමක් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ අවිද්‍යාව සිත තුළ තියෙන නිසා වේදනාව උපාදාන කරගෙන ලෝක සත්‍යය කටයුතු කරනවා. ඒසේ කටයුතු කරන තාක්කල් වේදනාවෙන් ඇයට නිදහස් වන්නට බෑ. වේදනාවේ නිදහස් වෙනවා කියන්නේ වේදනාවේ නිස්සරණය. ඒ නිස්සරණය ලබන්නේ නැතුව වේදනා නිරෝධය අත්දකලා ලබන තේරුම් ගන්නවා මේ සංසාර දුක කෙලවර කිරීම කවදාවත් කරන්න හම්බෙන්නේ. ඒක නිසා වේදනාවේ යථාර්ථයේ යථාපරිදි තේරුම් ගැනීමට හැකිවන ආකාරයේ විදර්ශනා භාවනාවක් කරගෙනකොට වේදනාව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, නිරුද්ධ වී යන ධර්ම වශයෙන්, පහකල ධර්මයතුවත් ධර්ම වශයෙන් තමා දුකට ඇදලා දාපු දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් පැහැදිලිවම පේනවා නම් මේ වේදනාව උපාදාන කිරීම මහා මෝඩකම. මේ මෝඩකම නිසා නැවත සංසාර දුකට මම වහින්නට සුදුසු නැහැ කියන කරුණත් අවබෝධ වෙනවා නම් ඒ අවබෝධයෙන් තුළින් තමන්ට පුළුවන්කම තිබෙනවා මේ වේදනා සහිත සියලුම නාම රූප ධර්මයන් නිරුද්ධ කරන්න. ඒ අවබෝධය ඇති කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කිරීම පමණයි එවැනි කෙනෙකුට කරන්නට තියෙන්නේ. මේ වේදනාව කෙරෙහි තියෙන ඒ උපාදානය නැති කිරීමට. නැතුව වේදනාව නිරුද්ධ කරන්න බෑ. පංචස්කන්ධ ධර්ම තියෙන තාක්කල් වේදනාව තියෙනවා. රහත් වුණත් පංචස්කන්ධ ධර්ම තියෙනවා. බුදු වුණත්, පසේ බුදු වුණත් තියෙනවා. පින්නම් පාන මොහොත දක්වාම වේදනාව නිරුද්ධ කිරීම තුළින් තණ්හා නිරුද්ධ වෙනවා කියන කතාව. ඒක නිසා මේ මං කියපු ආකාරයෙන් තේරුම් ගන්න. ඒ විදිහටයි තණ්හා නිරෝධයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන් වන්නේ. ඒ කටයුතු කිරීම තුළින් මේ ඇයිටත් මේ ආකාරයෙන්ම මේ තණ්හාව නිරුද්ධ කරලා, තණ්හාව කියන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍ය, මේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා ඒ තුළින් අත්දැකිය යුතු දුක්ඛ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා නිවන සංසීමට වාසනාව ශක්ති උදා වේවා කියලා ආශිර්වාද කරමින් මෙන්න දේශනාව දැන්වීම කරන්නේ. දෙවියන්ට අපි පින් දෙමු. ආකාශත්ථා කියන පාඩිය ඔක්කොම කියමු. ආකාශත්ථාදී බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශත්ථාදී බුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.
ආකාශත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති ප්‍රාර්ථනා කරන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සියලුම කුසල සත්‍ය මේ සත්‍යවනි සංසීමතම වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන ශේෂ නිත්‍යං මද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිඤ්ඤතු සුවපත් වේවා නිවස්සල දේවා